හොඳයි ළමයි. එතකොට අපි එමු accounting වලට අපි ගිය සතියේ සාකච්ඡා කරා මතක ඇති අභ්‍යාසයක් අර මේ ටිකේම අපි සාකච්ඡා කරේ බලපෑම දුන්නම ගනුදෙනු ලියන එක. අපි මුලින්ම සාකච්ඡා කරේ ගනුදෙනුව දුන්නම බලපෑම ලියන එක සමීකරණයට. දැන් අපි දිගටම සාකච්ඡා කරගෙන ආවි ගිය සතියේත් බලපෑමෙන් ගනුදෙනුවක් හොයාගන්නේ කොහොමද කියන එක අදත් ඒ ටිකමයි මම කරන්නේ. මේ අභ්‍යාසය තව එක අභ්‍යාසයක් බලාපොරොත්තු වෙනවා මේ විදිහට කරන්න. එතකොට අපි දෙපැත්තක් කතා කරා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මුලින්ම කතා කරේ ගනුදෙනුව දුන්නම බලපෑම ලියපු එක. නේද? ඉස්සලම කරේ ගනුදෙනුව දුන්නම බලපෑම කරන බලපෑම ලියන අභ්‍යාස. දැන් කරන්නේ බලපෑම දුන්නම ගනුදෙනුවක් සකස් කරන අභ්‍යාස. නැත්නම් ගනුදෙනුවක් හොයන අභ්‍යාස. එතකොට මේ තියෙන තව අභ්‍යාසයක් ඒ જાතියේ බලපෑම ඔයගොල්ලෝ දන්නවා දැන් එක එක විදිහට බලපෑම දෙන්න පුළුවන්. ඒකට අද මම එනවා මෙන්න මේ අභ්‍යාසයේ මේ ටියුට් එක මම එවලා තියෙනවා. මෙන්න මේ ටියුට් එකේම තමයි මේක අපි සාකච්ඡා කරන්නේ. එතකොට දැන් අද සාකච්ඡා කරන්නේ මේකයි මෙන්න මේ අභ්‍යාසය මේ ටියුට් එක WhatsApp කරා දැන් මම කීප පාරක්ම දැන් හොයාගන්න ඕනේ දැන් මෙතන තියෙනවානේ බෝඩ් එකේ. ආයි හොය දගලන්න අවශ්‍යතාවයකුත් නැහැ මෙතනින්ම කරගන්න පුළුවන්. එතකොට අභ්‍යාසය කියන්නේ පහත බලපෑම ඇති කරන ගනුදෙනුව බැගින් දක්වන්න. ඉතින් මහා අමාරු දෙයක් නෙමෙයිද? අභ්‍යාස කීපයක්ම කරලා තියෙන නිසා පහත බලපෑම ඇති කරන ගනුදෙනුව බැගින් දක්වන්න කියලා. එතකොට නේද බලපෑම් 10ක් දීලා තියෙනවා ගනුදෙනු 10ක් අපි ලියන්න තියෙන්නේ. එතකොට අපි යමු පළවෙනි එකට වත්කමක් වැඩිවීම හා මම මෙතන හා එක දාලා නැහැ කිසි එකක වත්කමක් වැඩිවීම හා වත්කමක් අඩුවීම. ඉතින් සිම්පල් ඕන තරම් ගනුදෙනු ලියන්න පුළුවන් වත්කමක් වැඩි වෙන සහ වත්කමක් අඩු වෙන. අපි සාකච්ඡා කරා මේ ඉස්සල්ලා. නේද? එතකොට ටියුට් එක තියෙන කට්ටියට බලපෑම ලියා ගන්න අවශ්‍ය නැහැ. දැන් ටියුට් එක බලා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා ලියා ගන්න වත්කමක් වැඩිවීම හා වත්කමක් අඩුවීම මම මේ වැඩිවීම දැන් මේ වෙලා යන නිසා මම චූටි වෙලාවේ ටක් ගාලා ලිව්වේ කමන්නේ මෙහෙම ලියාගත්තට කිසි වරදක් නැහැ වත්කමක් වැඩිවීම හා වත්කමක් අඩුවීමට අපි ලිව්වොත් ගනුදෙනුවක් මෙතනින් ලියන්න බැරි නම් ඔයගලන්ට යටින් උත්තරේ ලියන්න පුළුවන් වත්කමක් වැඩිවීමට හා වත්කමක් අඩුවීමට ඕන තරම් ගනුදෙනු ලියන්න පුළුවන් ලේසි ගනුදෙනුවක් තමයි ලී බඩු ගත්තා නේද ලී බඩු ගත්තා ඔයාලා දන්නවා ලී බඩු ගත්තොතින් ලී බඩු කියන වත්කම වැඩි වෙනවා මුදල් කියන නේද ලී බඩු ගත්තොත් ලී බඩු ඇතුළට එනවානේ ලී බඩු කියන වත්කම වැඩි වෙනවා මුදල් කියන වත්කම අඩු වෙනවා ඕන තරම් කියන්න පුළුවන් ණයගතියන්ගෙන් මුදල් ලැබුණා බැංකුවේ සල්ලි දැම්මා බැංකුවෙන් සල්ලි ගත්තා මෝටර රථයක් ගත්තා මෝටර රථ ලී බඩු ගත්තා විතරක් නෙමෙයි ලී බඩු වික්ක කියලා ලියන්නත් පුළුවන් ලී බඩු වික්කොත් එහෙම ලී බඩු කියන වත්කම අඩු වෙනවා මුදල් කියන වත්කම වැඩි වෙනවා ඕන තරම් ඕකට උත්තර ලියන්න පුළුවන් ලේසිම බලපෑමක් ඔය දීලා තියෙන්නේ ඔන්න අපි ලියුවා ලී බඩු ගත්තා දෙක තුනක් ලියන්න ඕනේ එකයි ලියන්න කියන්නේ රයිට් අපි ආවොත් දෙවෙනි එකට වත්කමක් අඩු වෙලා මෙතනින් උත්තරේ ටක්ගල හොයාගන්න පුළුවන් වගකීමක් අඩු වෙලා කියන්නේ ළමයි වගකීම් කියන්නේ ණයනේ ණය අඩු වෙලානේ එහෙනම් ණය ගෙවලා ඉතින් ලේසියෙන්ම උත්තරයක් මතක් වෙන නැති ඔයගලන්ට මේකේ ජංගම වගකීමක්ද ජංගම නොවන වගකීමක්ද කියලා නැහැනේ අපි ටක් ගාලා උත්තරයක් ලියන්න පුළුවන් මොකද්ද ලේසිම උත්තරයක් තමයි මොන ණය ගෙවුවා කියන එකද බැංකු ණය ගෙවුවා නැත්තම් ලියන්න පුළුවන් ණය හිමියන්ට ගෙවුවා කියලා නේද ණය හිමියෝ කියන්නේ ජංගම වගකීමක් බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක් ඉතින් මෙතන කිසි දෙයක් කියලා නැති නිසා අපිට ගැටලුවක් නැහැ ඕන එකක් ලියන්න පුළුවන් ඉතින් ලේසි කැමති එකක් ලියන්න එක්ක බැංකු ණය ගෙවුවා නැත්තම් ණය හිමියන්ට ගෙවුවා නේ බැංකු ණය ගෙවුවා බැංකු ණය ගෙවුවා අපි දන්නවා බැංකු ණය ගෙවුවොත් ලාච්චුවෙන් සල්ලි අරන්නේ මුදල් කියන වත්කම අඩු වෙනවා බැංකු ණය කියන නේද වගකීමක් අඩු වෙනවා මුදල් කියන වත්කමක් අඩු වෙනවා බැංකු ණය කියන වගකීමක් අඩු වෙනවා ලාච්චුවෙන් අරන් ගිහලා ණය ගෙවනවා මුදල් කියන වත්කමක් අඩු වෙනවා බැංකු ණය කියන වගකීමක් අඩු වෙනවා බැංකු ණය ගෙවුවා අපි ආවොත් තුන්වෙනි එකට දැන් ඔයගොල්ලෝ තමයි try කරන්න ඕනේ වත්කමක්
වැඩි වෙලා වගකීමකුත් වැඩි වෙලා. දැන් වගකීම වැඩි වෙලා කියන්නේ අර කියපු කතාවම තමයි. ණය වැඩි වෙලා. එහෙනම් අපිට ටක් ගාලා ලියන්න පුළුවන් නේ උඩ එකම අනිත් පැත්තට ලියන්න පුළුවන් මොකද්ද? වත්කමක් වැඩි වෙලා වගකීමක් වැඩි වෙලා කියන්නේ බැංකු ණයක් ගත්තා නේද? බැංකු ණයක් ගත්තා. එතකොට බැංකුවේ ණය ගත්තම මුදල්නේ අතට ලැබෙන්නේ. මුදල් කියන වත්කම වැඩි වෙනවා. බැංකු ණය කියන වගකීමත් වැඩි වෙනවා. බැංකු ණයක් ගත්තා. මං විනාඩි කීපයක් දෙන්නම්. එච්චර වෙලා දෙන්න බෑ. විනාඩි 2-3ක් දෙන්නම්. ඉතුරු ටික ගනුදෙනුව බැගින් ලියන්න බලන්න. ඊට පස්සේ මං හිතන පේන වැටි 4 වෙනි එක වත්කමක් අඩු වෙලා හිමිකම අඩු වෙනවා කියවම ටක් ගාලා අහුවෙන්න ඕනේ. හිමිකම අඩු වෙන විදි දන්නවනේ. ඉතින් ලේසි එකක් ලියන්න. වත්කමක් අඩු වෙලා හිමිකම අඩු වෙලා 4 වෙනි එක. වත්කමක් අඩු වෙලා හිමිකම අඩු වෙලා. පස්වෙනි එක ජංගම නොවන වත්කම් කිව්වම මතක් වෙන්න ඕනේ ටක් ගාලා අර පහ නේද? ජංගම නොවනත්නම් ප්‍රධාන හයක් මම කියලා දුන්නේ. ප්‍රධානම පහනේ ඉදම් පහ ගොඩනැගිලි යන්ත්‍ර මෝටර රථ කාර්යාල උපකරණ සහ ලී බඩු කියලා ටක් ගාලා මතක් වෙන්න ඕනේ ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් අඩු වෙලා ඒවා අඩු වෙන්න වැඩි වෙන්නේ කොහොමද කියලා දැන් අවබෝධයක් තියෙනවානේ. රයිට් මමත් එන්න වෙලාව යන නිසා 4 වෙනි එකේ තියෙන්නේ වත්කමක් අඩු වෙලා හිමිකම අඩු වෙලා නැති හිමිකම අඩු වෙන්නේ ගැණිලි වියදම් අලාභ නිසානේ. අපි ලියමු මුදල් ගැනීම කියලා ඉවරයි. මුදල් ගැනීම හරි භාණ්ඩ ගැනීම හරි මුදල් වංචා හරි තොග වියද තොග විනාශ වීම හරි වියදමක් ගෙවුවා හරි ඕන එකක් ලියන්න පුළුවන්. ලේසි කිසි කරදරයක් නැහැ මුදල් ගැනීම. එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා ගැණිලි නිසා හිමිකම අඩු වෙනවා. ඊට පස්සේ කියන්නේ ජංගම නොවනවත්කම අඩු වෙනවා. ඉතින් ජංගම නොවනවත්කම් කියන්නේ ඉදම් මහා ගොඩනැගිලි යන්ත්‍ර මෝටර රථ කාර්ය උපකරණ ලීබඩු කියන ප්‍රධානම පහනේ. ඉතින් ඕවා වැඩි වෙන්නේ කොහොමද ගත්තොත් අඩු වෙන්නේ කොහොමද? එක්ක වික්කොත් නැත්නම් අයිතිකාරයගෙන ඉල මොකක් හරි හේතුවක් නිසානේ. ජංගම නොවනවත්කම් අඩු වෙලා කියන්නේ මේ පහෙන් මොන හරි ඒවා එළියට ගිහිල්ලා. ඒතර මුදල් වැඩි උනේ කොහොමද? ජංගම නොවනවත්කම් අඩු වෙලා මුදල් වැඩි උනේ. මම ඉතින් පටන් ගන්නකොටම කිව්වේ. ඈ ලී බඩු වික්ක කියලා ලියන්න පුළුවන් නේද? ඇයි ලී බඩු වික්කොතින් ලී බඩු කියන ජංගම නොවනවත්කම අඩු වෙනවා. ලී බඩු වික්කම මුදල් වෙනවානේ. මුදල් කියන වත්කම වැඩි වෙනවා. එහෙනම් ලේසියෙන්ම ලියන්න පුළුවන් ලී බඩු වික්ක. යන්ත්‍ර වික්ක, මෝටර රථ වික්ක ඕන එකක්. මේ පහෙන් ඕනම එකක් වික්ක කියලා ලියන්න පුළුවන්. ලී බඩු වික්ක ලේසියි. ලී බඩු වික්කොත් ලී බඩු කියන්නේ ජංගම නොවනවත්කම එළියට යනවනේ අඩු වෙනවා මුදල් ඇතුළට එනවා මුදල් වැඩි වෙනවා ලී බඩු වික්කා. ඒතකොට දැන් ඇත්තටම මේ මෙහෙම අභ්‍යාස මම කරන්න ඕනෙත් නැහැ විභාගෙට ආයවුවොත් Tamanට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔක්කොම කියලා දීලා ඉවරයි. දැන් මම පළවෙනි පාඩම කරා. දැන් අද ඉවර කරනවා පළවෙනි පාඩම. අපි accounting වල දෙවෙනි පාඩමට අපි යනවා දිත්ත සටහන් න්‍යායට. මද දැන් පට්ට ගැහුවා. 6 වෙනි එකට අපි යනවා. 6 වෙනි එක ටිකක් කල්පනාවෙන් කරන්න තියෙන දෙයක්. නේ ඒක විශේෂ එකක් ටිකක්. ඒක ඉස්සෙල්ලා එච්චර හවු වෙලා නැතුව ඇති මෙහෙම එකක්. වගකීමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙලා. වගකීමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙලා. එක එක විදියට ගනුදෙනු හිතන්න පුළුවන්. වගකීමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙලා. කියන්න බලන්න ගනුදෙනුවක් ඔයගලන්ට පුළුවන් නම්. ඒක හොඳ බලපෑම. වගකීමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙලා.
මම මෙන්න මෙහෙම කියන්නම්. සරල උත්තරයකුත් දෙන්නම් ටිකක් සංකීර්ණ උත්තරයකුත් දෙන්නම්. ඔයගොල්ලෝ උත්තර දෙකක් දෙන්නම් මම ඔයගලන්ට. උත්තර දෙකක් කිව්වේ ගනුදෙනු දෙකක්. හොඳින් කල්පනාවෙන් අහගන්න ඕනේ මෙන්න මෙහෙම. අපි හිතමු මෙන්න මෙහෙම. අපි ව්‍යාපාරයනේ නේ අපි ව්‍යාපාරය. අපි මෙන්න මේ පුද්ගලයාගෙන් රුපියල් 50000ක් අරන් තියනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ මේ කවුද කියලා? නේද? මේ ණය හිමියෝ. ඒ කියන්නේ අපි 50000ක් ඉල්ලගත්තා නම් මෙයාට 50000 දෙන්න එපා අනිවාර්යෙන්ම. සාමාන්‍යයෙන් ණය හිමියා කියන්නේ ජංගම වගකීමක් අවුරුද්දක් ඇතුළත අපි ණය බේරන්න ඕනේ නේ. ඒතකොට මෙයාගෙන් 50000ක් ගත්තා නම් මෙයාට 50000ක් අපි දෙන්න තියෙනවා. දැන් මේ මිනිස්සයා එන 50000 අපෙන් ඉල්ලනවා. හරි. එතකොට මෙයා මොන වගකීමක්ද? ජංගම වගකීමක්. දැන් අපි 50000ක් ගත්තා කියන්නේ ණය හිමියෝ වැඩි වෙලානේ තියෙන්නේ. දැන් දෙන්න එපා. ණය වැඩි වෙලානේ අපි ණයයි. දැන් ඔය මිනිස්සයා එලා අපෙන් සල්ලි ඉල්ලනවා. අපේ අතේ 50000ක් නැහැ. මොකද කරන්නේ? අතේ 50000ක් නැත්තම් සාය පාරක් කියන්නේ. දැන් අපි මෙන්න මේ පුද්ගලයාගෙන් 50000ක් ඉල්ල ගන්නවා. එතන මෙයාට අපි කියන්නේ කවුරු කියලාද? ණය හිමියෝ. නේද? අපි කාගෙන් හරි සල්ලි ඉල්ලගත්තොත් අපි සල්ලි දෙන්න ඕනේනේ. අපි කාගෙන් හරි සල්ලි ඉල්ලගත්තොත් එයා ණය හිමියෙක්නේ. එතකොට ණය හිමියා කියන්නේ ජංගම වගකීමක්නේ. නේද? බෝඩ් එක පේනවා නේද සාමාන්‍යයෙන් ඔයගලන්ට? පැහැදිලි වගේද බෝඩ් එක? මම අර දීලා තියෙන නිසා මට ඉත පාවිච්චි කරන්න බෑ ගොඩක් මම යටින් පැහැදිලි කරන්න පහසුවට. එතකොට ව්‍යාපාරය අපිනේ. අපි කාගෙන් හරි ඉල්ලගත්තොත් 50000ක් මෙයාට අපි කියන්නේ ණය හිමියෝ කියලානේ. අපි සල්ලි දෙන්න එපේ. ණය හිමියෝ කියන්නේ ජංගම වගකීමක්නේ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන වගකීම් සම්බන්ධයෙන් වගකීමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙලා. නේ? එතකොට ණය හිමියෝ කියන වගකීමක්. දැන් අපි 50000ක් ඉල්ලගෙන තියෙනවා එයාගෙන්. ණය හිමියාගෙන්. එතකොට ණය හිමියා දැන් ඇවිල්ලා අපෙන් සල්ලි ඉල්ලනවා. අපේ ගාව සල්ලි නැහැ. මොකද කරන්නේ? මොකද කරන්නේ? අපිට පුළුවන් නේ අපිට සතියක් විතර කාලය දෙන්න කියලා වුණනම් සතියක් හරි දෙකක් හරි කාලේ ඉල්ලගෙන ඉල්ලන්නත් කෙනෙක් තව නැත්තම් අපිට 50000ක් ඉල්ලගන්නත් කෙනෙක් නැත්නම් අපි සතියක් දෙකක් ණය හිමියාගෙන් ඉල්ලගෙන අපිට පුළුවන් බැංකුවට ගිහිල්ලා නේ ණයක් ගන්න. බැංකු ණයක් ගන්න පුළුවන්. අපි බැංකුවෙන් ඉල්ල ගන්නවා 50000ක ණයක්. එතකොට බැංකුවෙන් 50000ක ණයක් අපි ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා බැංකු ණය කියන්නේ මොකක්ද? ජංගම නොවන ඒකක් වගකීමක්. දැන් වැඩේ හරියට මැච් වෙනවා. මේ වගකීම් දෙකක්. දැන් බැංකු ණය ණය හිමියේ ජනප්‍රියම වගකීම් දෙකනේ. එහෙනම් දැන් උත්තරේ පැහැදිලි මම හිතන්නේ ඔයගලන්ට. බැංකු ණයක් ලබාගෙන ණය හිමියන්ට ගෙව්වා. එතකොට බැංකු ණයක් අරගත්තොත් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. බැංකු ණය 50000ක් අරගෙන ඒක ණය හිමියන්ට ගෙවුවොත් ණය හිමියෝ කියන වගකීම අඩු වෙනවා. ඒ කියන්නේ එක ණයක් වැඩි වෙනවා නේද? වගකීමක් වැඩි වෙනවා කියලා කියන්නේ එක පැත්තකින් එක ණයක් වැඩි වෙනවා එක ණයක් අඩු වෙනවා. ඉතින් ණයක් අරගෙන ණයක් දෙනවා. ගැටලුව අහවරයිනේ. ලියන්න උත්තරේ මම හිතන ඕක පැහැදිලි ඇති කියලා මහා දෙයක් නෙමෙයි. බැංකු ණයක් ලබාගෙන ණය හිමියන්ට ගෙව්වා. ඕක ඔයගලන්ට හිතන්න බැරි වෙන්න බෑ. දැන් මෙච්චර කල් ඉගෙන ගත්තා නේද? දැන් වීඩියෝස්ම තියෙනවා මං හිතන්නේ 40ක් පළවෙනි පාඩමේ. පොඩි නෑනේ දෙයියනේ වීඩියෝ 40ක් පළවෙනි accounting පාඩමේ. වැඩි වගේ. අර අපි මිනිත්තු 40කට කතා කරන්නේ පොඩ්ඩයි. ඒකයි එච්චර වීඩියෝස් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. බැංකු ණයක් ලබාගෙන උත්තරේ ලියා ගන්න. එතකොට බැංකු ණයක් ලබාගෙන ණය හිමියන්ට ගෙවුවා. බැංකු ණයක් නේද ලබාගෙන ණය හිමියන්ට ගෙවලා. බැංකු ණයක් ලබාගෙන ණය හිමියන්ට ගෙවුවා. හැබැයි මේට වඩා ටිකක් බැරෑරුම් උත්තරයකුත් තියෙනවා. මම ඒකත් කියලා දෙන්නම්. නේද? මේක සිම්පල් එකක් නෙමෙයි ඕන කෙනෙකුට හිතන්න පුළුවන් උත්තරයක් තමයි ඔය ලියුවේ යන්නේ. මේ ඕන කෙනෙකුට ඒක හිතන්න පුළුවන්. ණයක් ගෙවන්න බැරි නම් කාට හරි ණය නම් නේද? තව තැනකින් ණයක් අරගෙන ඒ ණය පියවන්න පුළුවන් අපේ සල්ලි නැත්තම්.
තව විශේෂ උත්තරයක් තියෙනවා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි. හොඳටම මුල ඉඳලම හරියට accounting කරපු අයට ලේසි තේරුම් ගන්න. අනිත් අයට පොඩක් අමාරුයි. මම මේක පැහැදිලි කරලා තියෙනවා මෙන්න මෙහෙම. දැන් අපි ඔයගලන්ට මතකද අපි කිව්වා මේ ව්‍යාපාරය බැංකුවෙන් ගත්ත බැංකු ණය. දැන් අපි බැංකුවෙන් ණය ගන්නවා. හිතන්නකෝ ලක්ෂයක් කියලා. නේද? අපි බැංකුවෙන් ණය ගත්තොත් ලක්ෂයක් අපේ ණය වැඩි වෙනවනේ. අපි බැංකුවට ණයයි ලක්ෂයක්. නේ? දැන් මොකද්ද මම කියන්නේ කියලා හිතන්න පුළුවන්ද? මම මේ 6ටම තව උත්තරයක් දෙන්න යන්නේ වගකීමක් වැඩි වෙනවා වගකීමක් අඩු වෙනවා. එතකොට බැංකු ණය කියන වගකීමක් නේ ඔයගොල්ලෝ දන්නවනේ. දැන් ලක්ෂයක බැංකු ණයක් ව්‍යාපාරේ අරගෙන තියෙනවා. මතකද ඕක අපි ගෙව්වේ නැත්තම් කවුද ගෙවන්නේ කියලා? අයිතිකාරයා සමහරක් වෙලාවට ගෙවනවා. අපේ බැංකු ණය අපි කියලා තියෙනවානේ. අයිතිකරුසිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙව්වා. දැන් අයිතිකාරයා එයාගේ පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවොත් මොකද වෙන්නේ? බැංකු ණය කියන වගකීම වැඩි වෙච්ච වගකීම අඩු වෙනවා. එතකොට එකක් හරි දැන්. 6 නේ? අයිතිකාරයා බැංකු ණය ගෙවනවානේ. එතකොට වගකීමක් අඩු වෙනවා. හරි. ඊට පස්සේ අපි බලන්න ඕනේ කොහොමද වගකීමක් වැඩි වෙන්නේ කියලා. මම කියන දේ හොඳින් තේරුම් ගන්න ඕනේ. හරි? අපේ බැංකු ණය අයිතිකාරයා එයාගේ සල්ලි වලින් ගෙවුවම බැංකු ණය ගෙවුවම බැංකු ණය කියන වගකීම අඩු වෙනවානේ. හරි. එතකොට කොහොමද වගකීමක් වැඩි වෙන්නේ? ඇයි දැන් අයිතිකාරයා ගෙවුවම මං කිව්වනේ මොකක්ද වෙන්නේ? අපේ අතේ සල්ලි ඉතුරු වෙනවා ලක්ෂයක්. මේ අයිතිකාරයා ගෙව්වේ නැත්නම් අපිනේ ලක්ෂය ගිහිල්ලා බැංකුවට ගෙවන්න ඕනේ. අයිතිකාරයා ගෙව්වම ව්‍යාපාරයට වාසියක් වෙනවා ලාච්චුවේ ලක්ෂයක් ඉතුරු වෙනවා. ඒතර කවුරු නිසාද මේ ලක්ෂයක් ඉතුරු වෙන්නේ? අයිතිකාරයා නිසා. නිකන් අයිතිකාරයා අපිට ලක්ෂය තියාගන්න කිව්වා වගේ. හරිනේ එයා දුන්නා වගේ. ඒක නිසා මතක ඇති අපි උත්තරේ ලිව්වා ප්‍රාග්ධනය යෙදූ නිසා හිමිකම වැඩි වෙනවා කියලා. කොහොම තමයි අපි උත්තරේ ලිව්වේ. ඔය ගනුදෙනු අපි කරලා තියෙනවා මේක ඉස්සෙල්ලා. අයිතිකාරයා එයාගේ පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවොතින් බැංකු ණය කියන්නේ වගකීමන්නේ ණයනේ. ණය ගෙවුවොත් ණය අඩු වෙනවානේ. බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. අයිතිකාරයා ගෙවුව නිසා නේද? ප්‍රාග්ධනයේ යෙදූ නිසා හිමිකම වැඩි වෙනවා කියලා. එතකොට ළමයි දැන් අපිට ඕනේ වගකීමක් අඩු වෙන්නයි වගකීමක් වැඩි වෙන්නයිනේ. එතකොට අයිතිකාරයා ණය ගෙවුවම බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. මේ වගකීම අඩු වෙනවා. අයිතිකාරයා බැංකු ණය ගෙවුවම බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. ප්‍රාග්ධනයේ දු නිසා හිමිකම වැඩි වෙනවා කියලා ලියුවේ. දැන් මෙතන තියෙන හිමිකම වැඩි වෙනවා කියලා නෙමෙයි. මේ වගකීම වැඩි වෙනවා කියලානේ. හරි. ඉතින් අපිට හිතන්න පුළුවන් මෙන්න මෙහෙම. හිමිකම කියන්නේ වගකීමක් තමයි. ඇයි අයිතිකාරයා ව්‍යාපාරයට දීපු සල්ලි ව්‍යාපාරයේ අයිතිකාරයාට දෙන්න ඕනේ. නේ? කවුරුත් සල්ලි දාන්නේ නැහැනේ ව්‍යාපාරයකට නිකන්. දාපු සල්ලි දෙන්න ඕනේ. එතකොට හිමිකම වැඩි වෙනවා කියලා කියන්නේ වගකීම වැඩි වෙනවා කියන එකම තමයි. අයිතිකාරය නැත්නම් අපි ඇයි ප්‍රාග්ධනය දොපුවම අයිතිකාරයාගේ සල්ලි වලින් බැංකු ණය ගෙවුවම ඇයි අපි හිමිකම වැඩි කරන්නේ? හිමිකම වැඩි වුණා කියලා ලියන්නේ ඇයි? ඇයි එයා ඉල්ලුවොත් දෙන්න වෙනවා ඒක අපිට. අයිතිකාරයා දෙන රුපියලක් පාසා අයිතිකාරයා දෙන්න හිමිකම වැඩි වෙනවා කියලා අපි පොතේ ලියන්න ඕනේ. එයා ඇහුවොත් කොච්චර දැන් හිමිකම වැඩි වෙලා තියෙනවද කියලා අපිට කියන්න පුළුවන් වෙනවනේ මෙච්චරක් කියලා. එතකොට ඒ ටික අයිතිකාරයා ඉල්ලුවොත් අපිට අයිතිකාරයාට දෙන්න වෙනවා. අයිතිකාරයාට ඒ ටික ගන්න පුළුවන්. අනිත් එක මම පැහැදිලි කරා ඔයගලන්ට මතක ඇති ව්‍යාපාර ඒකක සංකල්පය. මතක ඇති ව්‍යාපාර ඒකක සංකල්පය යම්කිසි ව්‍යාපාරයකට එහි අයිතිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇති බව තමයි අපි කිව්වේ ව්‍යාපාර ඒකක සංකල්පය. මේ අයිතිකාරයාගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ව්‍යාපාරයකට තියෙනවා කියන එක ව්‍යාපාරයේ අයිතිකරුව සලකන්නේ ණය හිමියේ වගකීමක් විදියට කියලා මගේ නෝට් එකේ මම දාලා තියෙනවා. මුල්ම වීඩියෝස් බලන්න ගිහිල්ලා ඒ වීඩියෝස් වල පැහැදිලි කරලා තියෙනවා ව්‍යාපාර ඒකක සංකල්පය අපි කතා කරා.
ඒකේ මම පැහැදිලිව කිව්වා ව්‍යාපාරයේ හිතනවා අයිතිකාරයා අපිට සල්ලි දීලා තියෙනවා. ඒ සල්ලි ව්‍යාපාරයේ අයිතිකාරයට දෙන්න ඕනේ. අයිතිකාරයව සලකන්නේත් ව්‍යාපාරයේ ණය හිමියෙක් වගකීමක් විදියට. ඒකේ කිසි වැරැද්දක් නැහැ. මේ කවුරු දැම්මත් ව්‍යාපාරයේ ඒ සල්ලි දෙන්න ඕනේ. ඒතර අයිතිකාරයා දැම්මත් දෙන්න ඕනේ. හරි? එතකොට හිමිකම වැඩි වෙනවා කියන්නේ වගකීම වැඩි වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එයත් ව්‍යාපාරයට සල්ලි දීපු කෙනෙක් බැංකුව වගේම. හරි? ඒ නිසා හිමිකම වැඩි වෙනවා කියලා කියන්නේ ළමයි වගකීම වැඩි වෙනවා කියන එකම තමයි ව්‍යාපාරයේ අයිතිකරුව සලකන්නේ ඇත්තටම වගකීමක් විදියට. ඒක නෝට් එකේ ලියලා තියෙන්නේ ඕගොල්ලෝ මුල වීඩියෝස් ටික චෙක් කරන්න. ඒක පැහැදිලිවම අපි නෝට් එකේ ඒ ගැන කියලා තියෙනවා ව්‍යාපාර ඒකක සංකල්පය කියන මාතෘකාව සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ මම පැහැදිලිව නෝට් එක දීලා තියෙනවා. අයිතිකාරයාව ව්‍යාපාරයේ සලකන්නේ ණය හිමියෙක් වගකීමක් විදියට කියලා. ඒතොර හිමිකම සමාන කරන්න පුළුවන් ඕනනම් අපිට වගකීම් වලට. ඒකේ කිසි වැරැද්දක් නැහැ. හිමිකම වැඩි වෙනවා කියන්නේ වගකීම ඇති. සල්ලි දෙන්න අයිතිකාරයා නිකන් නෙමෙයි දෙන්නේ ව්‍යාපාරයට. ඒවා ව්‍යාපාරය දෙන්න ඕනේ අයිතිකාරයට ආයිපාරක්. එතකොට කවුරු සල්ලි දුන්නත් ඒක ව්‍යාපාරය අරගන්නවා කියලා කියන්නේ ව්යාපාරයේ වගකීම වැඩි වෙනවා. බැංකුවෙන් ලක්ෂයක් ගත්තත් අයිතිකාරයාගෙන් ගත්තත් ඉල්ල ගත්තත් ලක්ෂයක් දෙකේදීම වෙන්නේ වගකීම් වැඩි වෙන එක තමයි. වෙනස අර බැංකුවෙන් ගත්තොත් ඒක බාහිර වගකීමක්, අයිතිකාරයාගෙන් ගත්තොත් අපි සලකන්නේ අයිතිකාරුව අභ්‍යන්තර පාර්ශවයක් කියලා. අයිතිකරුවව අපි සලකන්නේ අභ්‍යන්තර වගකීමක් කියලා. ඒකයි ප්‍රශ්නේ. අපිට තේරෙන්න එපා මොනවා නැතත් කාගෙන් හරි රුපියලක් හරි ඉල්ල ගන්නවා කියලා කියන එක දෙන්න එපා. ඒක වගකීමක්. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මම පැහැදිලි කරලා තියෙනවා විශේෂයෙන්ම හිමිකරු කියලා කියන්නේ ව්‍යාපාරයේ සලකන්නේ හිමිකරුව අයිතිකරුව ණය හිමියෙක් වගකීමක් විදියටයි. ඒක නිසා ව්‍යාපාරය කාගෙන් හරි සල්ලි ඉල්ල ගත්තොත් අපි යාට කියන්නේ ණය හිමියෝ කියලානේ. ඉතින් අයිතිකාරයා සල්ලි දුන්නත් ව්‍යාපාරය හිතන්නේ ණය හිමියෙක් කියලා තමයි. ණය හිමියෝ කියන්නේ වගකීමක්. එතකොට හිමිකම වැඩි වෙනවා කියලා කියන්නේ හිමිකම් සමාන කරන්න පුළුවන් වගකීම් වලට හිමිකම වැඩිවීම වගකීම් වැඩි වෙනවා කියන එකම තමයි ඒකේ තේරුම. ඒ නිසා ඕනනම් ඔකට ලියන්න පුළුවන් තව ගනුදෙනුවක් තමයි අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවා නැත්නම් අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවා කියලා ලියන්නත් පුළුවන්. ඒකත් දාගන්න මේකට ඇලිරක් ගහලා 6 වෙනි එකට අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවා. එහෙම නැත්තම් ලියන්න පුළුවන් අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවා කියලා උනත් ලියන්න පුළුවන්. තව ඉස්සරහට යද්දි තව තේරෙයි. මේක සම්බන්ධ ප්‍රශ්නයක් O level paper එකේ අහලා තිබුණා. ඒකයි මම ඔය 6ට ගනුදෙනු දෙකක් දුන්නේ. ඒකේ පළවෙනි එක ළමයින්ට තේරුම් ගන්න ලේසි. දැන් කීප එක තේරුම් ගන්න අමාරුයි පොඩ්ඩක්. ඒකට හේතුව ළමයි හිමිකම් වගකීම් කියලා හිතන්නේ. හිමිකමත් වගකීමක් තමයි. ඉතින් එයත් වෙන අය වගේම ව්‍යාපාරේ සල්ලි දීලා. අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවා කියලා ලියන්නත් පුළුවන්. අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවා නැත්නම් අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවා කියලා ලියන්නත් පුළුවන්. රයිට්. ඒකත් ඔළුවේ තියාගෙන පේන නැති 7 වෙනි එක. දැන් 7ටයි 8ටයි උත්තර කියන්න බැරි වෙන්න බෑ. 7යි 8යි පැහැදිලිවම යන්නේ 6 ටිකක් අමාරුයි. එන්න 7ට බලන්න 7 මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ජංගම වගකීමක් අඩු වෙලා. වගකීමක් කියන්නේ ණයනේ ළමයි. හැබැයි මේක ජංගම වගකීමක් කියලා කියන්නේ කෙටි කාලීන ණයක්. ඒතකොට ජංගම වගකීම අපි දන්නවා ප්‍රධානම ජංගම වගකීම තමයි ණය හිමියෝ. ණය හිමියෝ. මෙතන පේනවාද 8 වෙනි එක ජංගම නොවන වගකීමක්. ඒතර ප්‍රධානම ජංගම නොවන වගකීම තමයි බැංකු ණය. දැන් පට්ට ගහනවානේ මේ දෙන්නව. නේ පට්ට ගහනවා ණය හිමියෝයි බැංකු ණයයි. ණය හිමියා කියන්නේ ජංගම වගකීමක්, බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. පේනවනේ එකම 7යි 8යි. පේනවනේ 7යි 8යි. නේ දෙකම වගකීම්. දෙකම වගකීම්. කෙටි ණයයි දිගු ණයයි. පේනවනේ මේ පිටිපස්ස සමානයි. හිමිකම වැඩි වෙනවා, ප්‍රාග්ධනය වැඩි වෙනවා කියන දෙකම එකයි. හිමිකම වැඩි වෙනවා කිව්වත් එකයි, ප්‍රාග්ධනය වැඩි වෙනවා කිව්වත් එකයි. ඕන්න දැන් තව නමකුත් ගන්න මොකද්ද? හිමිකම වැඩි වෙනවා කිව්වත්, ප්‍රාග්ධනය වැඩි වෙනවා කිව්වත් දැන් තව එකක් ගන්නවනේ මොකද්ද?
ඔය හිමිකමයි ප්‍රාග්ධනය කියන වචන දෙක පාවිච්චි නොකරන තව වචනයක් පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? හිමිකම වැඩි වෙනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා කියන වචන දෙකම එකයිනේ. ඕනනම් ඒ දෙක වෙනුවට තව එකක් දැන් පාවිච්චි කරන්න පුළුවන් නේ. හිමිකම හා ප්‍රාග්ධනය නැතුව මොකක්ද? කවුරු හරි උත්තරේ දෙන්න. හිමිකම වැඩි වෙනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා. හිමිකමයි ප්‍රාග්ධනය දෙකම එකයිනේ. ඕනනම් මේ හිමිකමයි ප්‍රාග්ධනයයි මකල මට ඕනනම් වෙන වචනයක් මේකට ලියන්න පුළුවන්. මොකද්ද? හිමිකමත් නැකුවා ප්‍රාග්ධනයත් නැකුවා දෙකම එකයිනේ. අයිතිකාරයනේ. මොකක්ද උත්තර ලියන්න පුළුවන්? මොකක්ද උත්තර ලියන්න පුළුවන්? දැන් ඔච්චර වෙලා කියලා දුන්නේ. මේ මෙතන ලියලක් තියෙන්නේ. හිමිකම් සමානයි මොකටද? මේ ප්‍රාග්ධනය සමානයි මොකටද? අයිතිකාරයවත් සලකන්නේ වගකීමක් විදිහට. ඕනනම් වගකීම් කියලා ලියන්න පුළුවන් මේ දෙකටම. වගකීම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ 6 කරේ වගකීමක් වැඩි වුණේ. හිමිකම් වගකීම් වලට සමාන කරන්න පුළුවන්. ඒකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි. ඒතකොට ඔක්කොම එකයි. මෙතන හිමිකම් වැඩි වෙනවා කියලා තිබ්බත් එකයි. මෙතන ප්‍රාග්ධනය වැඩි වෙනවා කියලා තිබ්බත් එකයි. මෙතන වගකීම් වැඩි වෙනවා කියලා තිබ්බත් එකයි. ඔක්කොම එකයි. හිමිකම වැඩි වෙනවා වචන විතරයි ඉන්නේ. ඒවා තේරුම් ගන්න ඕනේ. හරි. ජංගම වගකීමක් අඩු වෙලා. ඒ කියන්නේ ණයක් අඩු වෙලානේ. හැබැයි කෙටි ණයක් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මේ ණය හිමියන්ට තමයි මුදල් ගෙවලා තියෙන්නේ. ඇයි ජංගම වගකීමක්නේ අඩු වෙලා තියෙන්නේ. එතකොට ණය හිමියෝ කියන්නේ ජංගම වගකීමන්නේ. ණය ගෙවලා නිසානේ ණය අඩු වෙලා තියෙන්නේ. එතකොට ණය හිමියෝ කියන ජංගම වගකීම අඩු වුණා. අපිද සල්ලි දුන්නේ. අපි සල්ලි දුන්නා නම් මෙතන තියෙන මුදල් අඩු වුණා කියලා. නෑ අයිතිකාරයා සල්ලි දීලා තියෙන්නේ. ඒකයි හිමිකම වැඩි වෙලා තියෙන්නේ. නැත්නම් වගකීම වැඩි වෙලා කියලා ලියන්නත් පුළුවන්. එතකොට අපිට 7ට ලියන්න වෙන්නේ දැන් මම 6ට කිව්වනේ දෙකම ලියන්න පුළුවන් කියලා. 6ට මම කිව්වා අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවා කියලා ලියන්නත් පුළුවන් 6ට. අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවා කියලා 6 ලියන්න පුළුවන්. ඒකට හේතුව ඒකේ වගකීමක් වැඩි වෙනවා කියලා විතරනේ ලියලා තියෙන්නේ. ඒක නිසා. එතකොට 7ට අපිට කියන්න වෙන්නේ අනිවාර්යයෙන්ම ජංගම වගකීමක් අඩු වෙලා නිසා නේද? ණය හිමියන්ට මුදල් ගෙවලා අපි නෙමෙයි අයිතිකාරයා. ඒකනේ හිමිකම වැඩි වෙලා තියෙන්නේ. එතකොට අපි 7ට ලියනවා අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවා. 7. මේ ඉස්සලා නෙමෙයි මේක දැන් පට්ට ගහලා තියෙන්නේ මේවා. අයිතිකාරයා ගෙවන එක අපේ දේවල්. අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවා. මේ අද කියලා දෙන ඒවා නෙමෙයි මේ 7. මේ ඇවිල්ලා තියෙන අමාරුම හරියට දැන් ඉවර වෙන්න යන්නේ. දැන් අමාරුම හරිය තමයි විශේෂණ දේවල් ටික කියලා දෙන්නේ. සමහරක් එවුන්නේ පාඩමට. කාගෙන් ඉගෙන ගත්තේ කියලා ඇහුවම මාව තමයි විකුණන්නේ මගේ වස්ත්‍ර ටික ගලවලා දානවා. ඒ උගන්නන දවසේ නෑ පන්තියේ. මේ කියලා දෙන ටික සංකීර්ණ ඒවා. මේ ඉතිසලා කියලා දීලා තියෙනවා. නමුත් තව ටිකක් ගැඹුරින් පැහැදිලි කරන එක තමයි මේ කරන්නේ. අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවා කියන එක මේ අද නෙමෙයි ලියන්නේ. මේ ඉතිසලා කියලා තියෙනවා. හැබැයි මම අද විශේෂ දෙයක් කිව්වා මේ ඉතිසලා කියලා තියෙනවා. හිමිකම් වගකීම් වලට සමාන කරන්න පුළුවන් කියලා. මෙතන වගකීම් කියලා තිබ්බත් ඔය උත්තරේම තමයි අපි ලියන්නේ. අයිතිකරු සිය පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවා. 7. 8 මොකද්ද කියලා දන්නවද? ණය හිමියන්ට කියලා ලියන්න බෑනේ. මේකෙත් වගකීමක් අඩු වෙලා කියන්නේ ණය අඩු වෙලානේ. හැබැයි ජංගම නොවන වගකීමක් අඩු වෙලා තියෙන. ඒ කියන්නේ දිගු කාලීන ණයක් අඩු වෙලා තියෙන. ඒ කියන්නේ බැංකු ණය අඩු වෙලා තියෙන්නේ. ඉතින් බැංකු ණය අඩු වෙන්න නම් බැංකු ණය ගෙවන්න එපයි. අපි නෙමෙයිනේ ගෙව්වේ. අපි ගෙවුවා නම් මෙතන මුදල් අඩු වුණා කියලානේ තියෙන්න ඕනේ. ප්‍රාග්ධනය වැඩි වෙලා. එහෙනම් අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවා. එතකොට ඕට වඩා පැහැදිලි කරන්න තව දෙයක් නම් නැහැ. උච්චම සංකීර්ණ අවස්ථාවේ පැහැදිලි කිරීමක් තමයි 6 7 8 තියෙන්නේ. හොඳම බඩු තුනක්. තේරුම් ගන්නවා නම් හොඳම බඩු තුන තමයි 6යි 7යි 8යි. ඇයි මේ දෙකම ලියන්න පුළුවන් නේ 6ට? නේ 8 ලිව්වා නේද? අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවා 8.
එතකොට මේ 6 කියපු එක කඩලා නෙමෙයි ලියලා තියෙන්නේ. වගකීමක් කියලා ගන්න නැතුව ජංගම වගකීමක් ජංගම නොවන වගකීමක් කියලා අරගෙන. එතකොට 8 අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙව්වා. බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. ගෙවුවොත් අඩු වෙනවා. එතකොට මම කිව්වා 6ට නයිනියන්ට අයිතිකරු ගෙව්වා කියලා ලියන්නත් පුළුවන්. 6ට අයිතිකරු බැංකු ණය ගෙව්වා කියලා ලියන්නත් පුළුවන්. දෙකම ලියන්න පුළුවන්. හැබැයි දැන් 7ට ලියන්න බෑනේ. අයිතිකරු සිය පෞද්ගලික මුදලින් බැංකු ණය ගෙවුවා කියලා 7ට ලියන්න බෑනේ. ඇයි 7ට ලියන්න බැරි? බැංකු ණය කියන්නේ ජංගම වගකීමක් නෙමෙයි. බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. එතකොට 6න් අහපු එක කඩලා තමයි 7නුයි 8නුයි අහලා තියෙන්නේ. ජංගම වගකීමක් අයිතිකාරයා ගෙවලා ජංගම නොවන වගකීමක් අයිතිකාරයා ගෙවලා 7යි 8යි. ඔය ටික ඇති හොඳටම අයිතිකාරයාගේ සෙල්ලම් ටික තේරුම් ගන්න. මම හිතන්නේ අමාරුම අභ්‍යාස 3ක් ළමයින්ගේ පැත්තෙන්. right අපි යනවා 9 වෙනි එකට. 9 වෙනි එක ඒකෙත් බලන්න ආයි තියෙන්නේ ජංගම වගකීමක් අඩු වෙලා. ඒතර කවුද මතක් වෙන්න ඕනේ ජංගම වගකීමක් අඩු වුණා කියනකොට මෙතනත් මම පැහැදිලි කරලා තියෙනවානේ. ජංගම වගකීමක් අඩු වුණා කියව ගමන් ටක් ගාලා මතක් වෙන්න ඕනේ ණය හිමියෝ. ණය හිමියන්ට ගෙවලා ඇති. ගෙවුවොත් නේ අඩු වෙන්නේ. කවුද ගෙවුවේ? දැන් එතනදී අයිතිකාරයා වෙන්න බෑ. මෙතන තියෙන්නේ ජංගමවත්කමක් අඩු වෙලා. ඒ කොහොමද ණය හිමියෝ අඩු වෙලා? ඒ කියන්නේ ණය ගෙවලා ණය හිමියන්ට. ඒතර අයිතිකාරයා නෙමෙයි නම් කවුද කියලා අපි දන්නවනේ ණය ගෙවන්නේ. නේ? අපිනේ ගෙවන්නේ. අපි ගෙවන්නේ කොහොමද ණය හිමියන්ට සල්ලි? ලාච්චුවෙන් මුදල් අරගෙන. ඒතර මුදල් කියන්නේ මොකක්ද? මුදල් කියන්නේ ජංගම වත්කම. නේද? මුදල් කියන්නේ ජංගම වත්කම. ඒතර ලාච්චුවෙන් මුදල් අරගෙන ණය හිමියන්ට ගෙවුවොතින් මුදල් කියන ජංගම වත්කම අඩු වෙනවා. ණය ගෙවුවොත් ණය හිමියෝ කියන ජංගම වගකීමත් අඩු වෙනවා. ඔය 9 තියෙන අපි ගෙවලා ණය හිමියන්ට මුදල් ගෙවුවා. එච්චරයි ලියන්නේ. 9ට ලියන්නේ ණය හිමියන්ට මුදල් ගෙවුවා. මුදල් ගෙවුවොත් මුදල් කියන ජංගම වත්කම අඩු වෙනවා. ණය හිමියෝ කියන ජංගම වගකීමත් අඩු වෙනවා. ණය හිමියන්ට මුදල් ගෙවුවා. කිසි දෙයක් කිව්වේ නැත්තම් ව්‍යාපාරේනේ ගෙවලා තියෙන්නේ. ණය හිමියන්ට මුදල් ගෙවුවා. ජංගම වත්කම් මුදල්නේ ප්‍රධානම ජංගම වත්කම් 8ක් කියලා දුන්නා. ඒකේ ප්‍රධානම එක තමයි මුදල්. ණය හිමියන්ට මුදල් ගෙවුවා. ඒ කියන්නේ ව්‍යාපාරය ගෙවලා තියෙන්නේ. 10 ලේසිම එකක්නේ. මේ 10 වගේ එකක් අපි පහේදිත් කතා කරානේ. මේ තියෙන 5 10 කියන්නේ පැත්ත. ජංගම නොවනවත්කම් අඩු වෙලා දැන් කියනවා ජංගම නොවනවත්කම් වැඩි වෙලා. ඉතින් ජංගම නොවනවත්කම් වැඩි වෙන්න නම් මෙන්න මේ පහෙන් එකක් මොනා කරන්න ඕනද? අරගන්න එපයි ව්‍යාපාරය. ගොඩනැගිලි යන්ත්‍ර මෝටර කලුමුග ලීබඩු වලින් මොකක් හරි එකක් අරගන්න ඕනේ. ජංගම නොවනවත්කම් වැඩි වෙන්න නම් ඒව අරගන්න එපේ. අරගන්න වෙන්නේ අපිනේ සල්ලි දීලා. නේ? එතකොට අපි සල්ලි දීලා ගත්තොත් මුදල් කියන ජංගමවත්කම අඩු වෙනවා. මෙතන ජංගමවත්කමක් අඩු වෙලානේ. ඒ කියන්නේ මුදල්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? ලේසි මේක ඕනනම් ආයි පාරක් ලියන්න පුළුවන් මොනා ගත්ත කියලාද? ලීබඩු මිලදී ගත්තා කියලා. ලීබඩු මිලදී ගත්තා. પણ ලීබඩු ගත්තොත් ලීබඩු කියන ජංගමවත්කමනේ ලීබඩු කියන ජංගමවත්කම වැඩි වෙනවා. මිලදී ගත්තොත් මුදල් කියන ජංගමවත්කම අඩු වෙනවා. ලීබඩු මිලදී ගත්තා. මේ බලන්නකෝ වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙලා. මෙතනත් ඒකමනේ තියෙන්නේ වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙලා. හැබැයි මෙතන විශේෂ පදයක් තියෙනවා.